අද අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ 25 වෙනි පාඩම සම්භාවිතාවය පාඩම. සම්භාවිතාව පාඩම අපි මුල ඉඳලා මේ වීඩියෝ පාඩම් මාලාව ඇතුලේ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. සම්භාවිතාව කියලා අපි ඉගෙන ගන්නේ ඔබට මතක ඇති පොඩි කාලේ ඔබ ඉගෙන ගත්තා යම් කිසි දෙයක් සිද්ධ වෙන්න තියෙන හැකියාව. ඒ හැකියාව තමයි අපි සම්භාවිතාව කියලා කියන්නේ. ඔබට මතක ඇති ඔයගොල්ලෝගේ අම්මා පුංචි කාලේ බත් වෙනකොට ඔයගොල්ලොන්ට බත් එක ලිපේ තියලා හාල්ලට දෙක තුනක් පැහිලා එනකොට හැන්ද අරගෙන හැඳි මිටට ඇට දෙක තුනක් පොඩි කරලා බලන ආකාරය. එතකොට අම්මා ඔබට කිව්වා පුතේ දැන් අන්න සහල් කැම්බිලා කියලා. එතකොට ඔබට මතක ඇති සමහර වෙලාවට අම්මා කියනවා සහල් කැම්බිලා නැහැ කියලා. අන්න සිද්ධ වෙන්න තියෙන හැකියාව. ඒ හැකියාව තමයි අපි සම්භාවිතාවය කියලා කියන්නේ. ඔබට මතක ඇති ඊට පස්සේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තා සසම්භාවි පරීක්ෂණයක්. එහෙම නැත්නම් අහපු පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක. සසම්භාවි පරීක්ෂණයක් කියන්නේ හරියටම මෙයා සිද්ධ වෙනවා කියලා අපිට කියන්න බෑ. අහපු සිදුවීමක් කියලා කියන්නේ ඒකමයි. එහෙනම් අහපු සිදුවීමක් කියලා කියන්නේ හරි සිද්ධියක් හරියටම සිද්ධ වෙනවා කියලා අපිට කල්තියා ප්‍රකාශ කරන්න බෑ. කල්තියා ප්‍රකාශ කරන්න බෑ. අද රැයට වැස්සක් වහින්න පුළුවන්. ඊට පස්සේ ධාතු කැටයක් උඩ දැම්මහම තුන වැටෙන්න පුළුවන්. අපිට කල්තියා ඒක ප්‍රකාශ කරන්න බෑ. අන්න ඒ වගේ සිදුවීම් වලට අපි කියනවා අහඹු සිදුවීමක් කියලා. ඒක අහඹු සිදුවීම් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ සිද්ධියක අපිට ලැබෙනවා නියති අවකාශය. නියති අවකාශය කියන්නේ යම් අපි ධාතු කැටයක් අරගත්තොත් මේ ධාතු කැටය අපි උඩ දානවා. මේ ධාතු කැටය උඩ දැම්මහම අපිට ලැබෙන්න පුළුවන් ආකාර තියෙනවා. මේ ධාතු කැටය උඩ දැම්මහම අපිට ලැබෙනවා මේකේ තියෙනවා පැති 6ක්. එහෙනම් මේ ධාතු කැටේ ලැබෙන්න පුළුවන් සියලුම ආකාර වලට අපි කියනවා නියති අවකාශය කියලා. ඒතකොට නියති අවකාශය කියලා කියන්නේ අපි මේ ධාතු කැටේ උඩ දැම්මහම අපිට ලැබෙනවා පැති 6ක්. ඒ නිසා අපි ලියනවා 1 2 3 4 5 6 කියලා. ඔන්න ධාතු කැටයක් උඩ දැම්මහම පස්සේ ලැබෙන්න පුළුවන් නියති අවකාශය. ලැබෙන්න පුළුවන් සියලුම සිදුවීම් වලට අපි කියනවා නියති අවකාශය කියලා. ඒතර මේ නියති අවකාශයෙන් අපිට ලියන්න පුළුවන් යම් කොටසක්. ඒකට අපි කියනවා නියති අවකාශයෙන් ලියවිය හැකි සියලුම උපකුලක. ඒ කොටස් වලට අපි කියනවා සිද්ධියක් කියලා. ඒතර සිද්ධි වර්ග දෙකක් අපි ඉගෙන ගත්තා. ඔබට මතක ඇති සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. දැන් මේ ධාතු කැටය අපි උඩ දැම්මහම අපිට ලැබෙනවා පහේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය. මේ පහේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය තවදුරටත් අපිට වියෝජනය කරන්න බෑ. තවදුරටත් අපිට බෙදන්න බෑ. අනේ ඒ නිසා අපි මේ සිද්ධියට කියනවා සරල සිද්ධියක් කියලා. ඒ වුණාට මේ ධාතු කැටේ උඩ දැම්මාම දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය. ඒක දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය අපිට ලැබෙනවා 2 4 6. එතකොට මේ සිද්ධිය අපිට තවදුරටත් කොටස් වලට බෙදන්න පුළුවන්. තවදුරටත් කොටස් වලට බෙදන්න පුළුවන්. මෙන්න මේ වගේ සිද්ධි වලට අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. ඒතකොට සිද්ධි වර්ග දෙකක් අපි දැන් කතා කරුවා. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. සරල සිද්ධි සංයුක්ත සිද්ධි. ඊට පස්සේ සමසේභාව්‍ය ප්‍රතිඵල. ඔබ පොඩි කාලේ ඉගෙන ගත්තා සමසේභාව්‍ය ප්‍රතිඵලය කියන්නේ මොකක්ද කියන එක. එතකොට දැන් මේ ධාතු කැටය එහෙම නැත්නම් කාසියක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් ආකාරය. එතකොට සෑම විටම සමානයි. මේක ලැබෙන්න පුළුවන් ආකාර සෑම විටම සමානයි. දැන් අපි හිතමු දෙක පැත්ත වැටීමේ සිද්ධිය. දෙක පැත්ත වැටීමේ සිද්ධිය මේකේ සේරම පැති 6ක් තියෙනවා. දෙකේ පැත්ත ලියපු එකක් තියෙනවා. ඒ නිසා අපි මේක කියනවා දෙකේ පැත්ත වැටීම සිද්ධියත් පහේ පැත්ත වැටීමේ සිද්ධියත් මේ සිද්ධි දෙකම සමානයි. ඒ නිසා අපි මේකට කියනවා සමසේභාව්‍ය සිද්ධියක් කියලා. ඒ වුණාට මෙන්න මේ ලෑලි කෑල්ල. මේ ලෑලි කෑල්ල අපි උඩ දැම්මොත් අපිට නිතරම බීම් වැටෙන්නේ මේ පැත්ත. මේ පැත්ත සහ මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒතර මේ පැති දෙක නිතරම වැටෙනවා කියන්නේ මේක සමසේභාව්‍ය ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ නිසා මේ සිද්ධිය සමසේභාව්‍ය ප්‍රතිඵලයක් නෙමෙයි. එතකොට සමසේභාව්‍ය සිද්ධියක සම්භාවිතාව සොයන්න ඔබට පුළුවන්. ඒ කියන සිද්ධිය නම් සම්භාවිතාවය ලියන්න පුළුවන්. PA කියන එක සමාන වෙනවා NA කියන එකනා බෙදන්න ඕනේ NS වලින්. ඒ කියන්නේ සිද්ධියේ තියෙන අවයව ගණන මුළු අවයව ගාණෙන් බෙදුවහම
ඒ අදාළ සිද්ධියේ සම්භාවිතාව අපිට සොයන්න පුළුවන්. ඔබට මතක ඇති පොඩි කාලේ අපි ඔන්න ඔය කරුණු කාරණා ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ සිද්ධියේ අවයව තිබුණා. එතකොට අපි සරලව හිතමු මේ ධාතු කැටය උඩ දැම්මහම ධාතු කැටයේ තුන වැටීමේ සිද්ධියේ සම්භාවිතාව. තුන ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව වෙන්නේ සේරම සිද්ධි නියදී අවකාශයේ 6ක් තිබුණා. ඒ 6න් තුන වැටීමේ සිද්ධි තියෙන්නේ 1යි. ඒ නිසා මෙයාගේ සම්භාවිතාව අපි 6න් 1ක් කියලා උපකල්පනය කරනවා. අපි ඊට පස්සේ බලමු පොඩි කාලේ කරපු ඡේදනය සහ මේලය සම්බන්ධයෙන් කතා කරපු කොටස සම්භාවිතාවේ P A මේලය B P A ධන P B ඍණ P A ඡේදනය B කියලා ඔබට මතක ඇති සම්භාවිතාව සෙවීමේදී ඡේදනය මේලය කතා කරා. ඊට පස්සේ අපි 10 පන්තියේදී කතා කරා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක් කියන්නේ යම්කිසි සිද්ධියකදී සිද්ධි දෙකකින් එකක් සිදුවන විට අනෙක සිදු වෙන්නේ නැහැ. අපි හිතමු මේ ධාතු කැටයේ පැති 6ක් තියෙනවා. මේක 1 2 3 කියන පැති තුන වැටෙනවා. ඒ තියෙන සිද්ධි දෙක එකක් වෙනකොට අපි හිතමු 4 වැටීමේ සිද්ධිය. 4 වැටීමේ සිද්ධිය ගත්තාම මේ සිද්ධිය දෙකම එකපාරට සිද්ධ වෙන්න බෑ. 1 2 3 වැටීමේ සිද්ධියත් ඒක එක සිද්ධියක්. ඊට පස්සේ අනිත් සිද්ධිය 4 වැටීමේ සිද්ධිය ඒ දෙකම එකපාරට සිද්ධ වෙන්න බෑ. අන්න ඒ වගේ සිද්ධි වලට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක් කියලා අපි කියනවා. ඊට පස්සේ ඊළඟට අපි 10 ඉගෙන ගත්තා අනුපූරක සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. අනුපූරක සිද්ධියක් කියන්නේ දැන් මේ ධාතු කැටය උඩ දැම්මහම අපිට ලැබෙනවා නියදී අවකාශයේ පැති 6ක් තිබුණා. 1 2 3 4 5 6. මෙන්න නියදී අවකාශයේ තිබිච්ච මේ ධාතු කැටය උඩ දැම්මහම ලැබෙන සිද්ධිය. මේකෙන් අපි බලමු x කියන සිද්ධියක් තියෙනවා. x කියන සිද්ධිය තමයි 1 2 3. 1 2 3. මෙන්න x කියන සිද්ධිය. එතකොට අනුපූරක සිද්ධියක් කියලා කියන්නේ x dash කියන එක. x වල අනුපූරකය කියන්නේ මේ 1 2 3ට අයිති නැති මෙතන නියදී අවකාශයේ තියෙන අනිත් සිද්ධිය 4 5 6 කියන සිද්ධිය. ඔන්න ඕක තමයි අපි අනුපූරක සිද්ධි කියලා කියන්නේ. ඒක සම්භාවිතාව පාඩමේදී අපි ඊළඟට කතා කරනවා සම්භාවිතාවේ ගණන් වර්ග දෙකක්. ඒ තමයි සම්භාවිතාවේ අපි හදනවා කොටු දැලකින් ගණන් හදන්නේ කොහොමද? ඊට පස්සේ සම්භාවිතාව ගණන් අපි රුක්ෂ ගණනක් භාවිතා කරලා ගණන් හදන්නේ කොහොමද? ඒ දෙක තමයි අපි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ. අපි දැන් බලමු එහෙනම් කොටු දැලකින් සම්භාවිතාව සොයන්නේ කොහොමද කියලා. කොටු දැලකින් සම්භාවිතාව සොයනකොට අපිට ලැබෙනවා අපි හිතමු මෙහෙම සර්ව සම කාසි දෙකක් එකවර උඩ දානවා. කාසි දෙකක් එකපාර උඩ දානකොට ලැබෙන නියදී අවකාශය කොටු දැලක නිරූපණය කරන්න කියලා කියනවා. එතකොට කාසි දෙකක් අපි එකපාර උඩ දානවා. කාසි දෙකක් එකපාර උඩ දානකොට අපිට ලැබෙනවා කොටු දැලක් අඳින්න කියලා කියනවා. ඒත් කාසි දෙක උඩ දානකොට ලැබෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මේ තමයි එක කාසියක්, මේ තමයි අනිත් කාසිය. එතකොට මේ කාසියේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි සිරස අගය කියන පැත්ත. මේ අනිත් කාසිය මේ කාසියේ තියෙනවා සිරස අගය කියලා. එතකොට අපිට ලැබෙන්න පුළුවන් මෙන්න සියලුම ආකාර සේරම 4ක් තියෙනවා මේ කොටු දැලේ. මේ කොටු දැලේ සේරම 4ක් තියෙනවා. එතකොට මේ සියලුම නියදී අවකාශය ඇතුලේ ලැබෙන්න පුළුවන් පළමුව සිරස සිරස අගය සිරස සිරස අගය අගය අගය. මේ ආකාරයට අපිට ලැබෙන්න පුළුවන් සියලුම ලක්ෂ්‍ය අපිට තියෙනවා 4ක්. එතකොට දැන් අපිට අපේ ගැටලුවේ සඳහන් වෙනවා පළමු කාසියේ සිරසද දෙවන කාසියේ අගයද වැටීම. එතකොට මේක තමයි අපි පළමු කාසිය කියලා ගන්නෙ. මේක පළමු කාසිය, මේක දෙවන කාසිය. එතකොට මේ දෙවෙනි කාසිය, මේ පළමු කාසිය. අපෙන් අහනවා පළමු කාසියේ සිරසද දෙවනි කාසියේ අගයද වැටීම. මෙන්න පළමු කාසිය. පළමු කාසියේ සිරස දෙවනි කාසියේ අගය. එහෙනම් පළවෙනි කොටසෙන් අහන්නේ මෙන්න මේක පළවෙනි කාසියේ සිරස දෙවනි කාසියේ අගය
මේක තමයි පළවෙනි කොටසට උත්තරේ. එහෙනම් පළවෙනි කොටසට අයිති වෙන්නේ සේරම මේ නියති අවකාශයේ තියෙනවා අවයව සේරම 4ක්. මේ නියති අවකාශයේ සේරම 4ක් තියෙනවා. එහෙනම් මේ සිද්ධියට අයිති වෙන්නේ 1යි. ඒ නිසා මේකේ සම්භාවිතාව 4න් 1යි කියලා අපි කියනවා. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙනවා කාසි දෙකේම අගය ලැබෙන්න ඕන. එතකොට මෙන්න පළමු කාසිය මෙන්න දෙවෙනි කාසිය. පළමු කාසිය අගය ලැබීම කියන්නේ මේක. එහෙනම් පළමු කාසිය අගය ලැබීම, දෙවෙනි කාසිය අගය ලැබීම, පළමු කාසිය අගය ලැබීමත්, දෙවෙනි කාසිය අගය ලැබීමත් මේක තමයි දෙවෙනි කොටසට අපිට ලැබෙන උත්තරය වෙන්නේ. එහෙනම් දෙවෙනි කොටසට අයිති වෙන්නේ 4න් එකක්ම තමයි. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් අපිට කියනවා යටත් පිරිසෙන් එක කාසියකවත් සිරස ලැබීමේ සම්භාවිතාව. මේ නියති අවකාශයෙන් අපි ගන්නවා කොහේ හරි සිද්ධියක සිරස තියෙන්න ඕනේ. දැන් මේ සිද්ධිය බලන්න. මේ සිද්ධියේ තියෙන සිරස. මෙතන තියෙන අගය සිරස. මෙතන තියෙන සිරස අගය. මෙතන තියෙන අගය. එහෙනම් යටත් පිරිසෙන් එක සිරසක්වත් ලැබීමේ සම්භාවිතාවට අයිති වෙන්නේ මෙන්න මේ තුන් දෙනා. ඒ නිසා අපි මෙයාගේ සම්භාවිතාව ලියනවා 4න් 3ක් කියලා. එහෙනම් දරුවනේ ඔබට දැන් පැහැදිලි ඇති කාසි දෙකක් එකපාර උඩ දැම්මොත් ලැබෙන නියති අවකාශය අපි කොටු දැලක නිරූපණය කරපු ආකාරය. එතකොට දැන් අපි ඊළඟට බලමු. ඊළඟ උදාහරණේ අපිට තියෙනවා නිල් පාට සහ රතු පාට ඝනකාකාර ධාතු කැට දෙකක්. දැන් අපි ඊළඟට උඩ දාන්නේ ඝනකාකාර ධාතු කැට දෙකක්. මේ ඝනකාකාර ධාතු කැට දෙක නිල් පාට සහ රතු පාට ධාතු කැට දෙකක්. එතකොට මේ ධාතු කැට දෙක එකපාරට උඩ දානවා. එකපාරට උඩ දානකොට මේ ධාතු කැට දෙක ඔන්න අපි එකපාරට ඝනකාකාර ධාතු කැට දෙක එකපාරට උඩ දැම්මා. ලැබෙන නියති අවකාශය කොටු දැලක අඳින්න කියලා අපිට කියනවා. එතකොට මේකේ ලැබෙන්න පුළුවන් ආකාර පැති 6ක් තියෙනවා. මේකේ පැති 6ක් තියෙනවා. එහෙනම් අපට මෙතනදී අඳින්න පුළුවන් නිල් පාට සහ රතු පාට ඝනකාකාර ධාතු කැට දෙකට කොටු දැලක් මේ ආකාරයට. එතකොට මේ ආකාරයට කොටු දැලක් අඳිනකොට මෙතන තමයි නිල් පාට ධාතු කැටය, මේ තියෙන්නේ රතු පාට ධාතු කැටය. නිල් පාට ධාතු කැටේ අපට ලැබෙනවා මේ විදියට පැති 6ක් තියෙනවා. එතකොට නිල් පාට ධාතු කැටය 1 2 3 4 5 6. මේ රතු පාට ධාතු කැටේ ඝනකාකාර කැටයක්. ඒ නිසා මේකේ තියෙනවා 1 2 3 4 5 6. මේ ආකාරයට ලැබෙන්න පුළුවන් නියති අවකාශය ඇතුලේ සියලුම අවයව තියෙනවා 36ක්. එතකොට මේ ආකාරයට අපිට පුළුවන් කොටු දැලක් නිරූපණය කරන්න නිල් පාට ධාතු කැටයක්, රතු පාට ධාතු කැටයක් මේ දෙකම භාවිතා කරලා ලැබෙන්න පුළුවන් ආකාර මේ ආකාරයට අපි ලකුණු කරගෙන යමු. එතකොට මේ ආකාරයට ලකුණු කර ගියාන් පස්සේ අපට ඒ අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. අහන ප්‍රශ්න ටික අපි ඊළඟට බලමු. මොකද්ද අපින් අහන්නේ මෙයාගේ ලැබෙන්න පුළුවන් ආකාර කියලා. නිල් පාට කැටයේ තුන වැටීම. දැන් නිල් පාට ධාතු කැටය අපි සොයාගමු. මෙන්න නිල් පාට ධාතු කැටය, මෙන්න නිල් පාට ධාතු කැටයේ තුන. එතකොට නිල් පාට ධාතු කැටයේ තුන වැටීමේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට නිල් පාට ධාතු කැටයේ තුන වැටීමේ සිද්ධිය මේක තමයි අපෙන් පළවෙනියට මාන ප්‍රශ්නේ වෙන්නේ. මෙන්න පළවෙනි කොටසට උත්තරේ සේරම තිබුණා 36ක්. මේ සිද්ධියට අයිති වෙනවා 6ක්. ඒ නිසා 36න් 6ක් කියලා අපිට මේක ලියන්න පුළුවන්. මේක තව කුඩා කරාම 6න් 1යි කියලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අපි අහනවා රතු පාට ධාතු කැටේ දෙක වැටීම. රතු පාට ධාතු කැටේ දෙක. මෙන්න රතු පාට ධාතු කැටය. රතු පාට ධාතු කැටේ දෙක වැටීමේ කියන්නේ මෙන්න මේ සිද්ධිය. එතකොට රතු පාට ධාතු කැටේ දෙක වැටීමේ සිද්ධිය මේ ආකාරයට අපිට කොටු කරන්න පුළුවන්. එතකොට මේක දෙවෙනි කොටස වෙනවා. එතකොට දෙවෙනි කොටසට උත්තරය වෙන්නේ අර ආකාරයටම සේරම 36ක් තිබුණා 36න් 6ක් වෙනවා. ඒ කියන්නේ 6න් 1යි කියලා අපිට ලැබෙනවා දෙවෙනි කොටසට උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ තියෙනවා ධාතු කැට දෙකේ අය ගණන සමාන වීම. ධාතු කැට දෙකේ අය ගණන සමාන වෙනවා කියන්නේ නිල් පාට ධාතු කැටේ එක වැටෙනකොට රතු පාට ධාතු කැටේ එක වැටෙනවා. නිල් පාට ධාතු කැටේ දෙක වැටෙනකොට රතු පාට කැටේ දෙක වැටෙනවා. එතකොට 1 1 2 2 3 3 4 4 5 5 6 6 ඔය ආකාරයට වැටෙනවා. මෙන්න ධාතු කැට දෙකේ අය ගණන් සමාන වුණා. ධාතු කැට දෙකේ අය ගණන් සමාන වෙනකොට එහෙනම් මොකද්ද වෙන්නේ තුන්වෙනි කොටසට සේරම 36ක් තියෙනවා. 36න් දැන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා 36න් 6ක් ලැබෙනවා.
ඒ කියන්නේ මේක කුඩා කරාම 6න් එකක් අපට ලැබෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නේ විදියට ධාතු කට දෙකේ අය ගණන් වල එකතුව 12ක් වීම. ධාතු කට දෙකේ අය ගණන් වල එකතුව 12ක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න ධාතු කට දෙක මෙතන 6යි. මෙතන 6යි. එතකොට මේ දෙකේ එකතුව 12ක් වෙන්න ඕනේ. එහෙනම් ධාතු කට දෙකේ අය ගණන් එකතුව 12ක් වෙන්න ඕනේ. මේක තමයි හතරවෙනි කොටසට උත්තරය. ඒ කියන්නේ හතරවෙනි කොටස වෙන්නේ එහෙනම් සේරම 36ක් තිබුණා. මේ 36න් එකයි කියලා අපි සම්භාවිතාව ලියමු. ඔය අපේ දෙවෙනි උදාහරණය ඔබට දැන් පැහැදිලි ඇති. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණයේදී අපි සාකච්ඡා කරන්නේ අපට ලැබෙන තවත් ගණන් වර්ගයක්. ඒ තමයි මල්ලක භාජනයක නිල් පාට බෝල 3ක්ද රතු පාට බෝල 2ක්ද තියෙනවා. දැන් මේ භාජනයේ තියෙනවා නිල් පාට බෝල 3ක් සහ රතු පාට බෝල 2ක්. එතකොට මේ භාජනයේ නිල් පාට බෝල 3කුත් රතු පාට බෝල 2කුත් තියෙනවා. මේකෙන් අපි අහඹු ලෙස සසම්භාවී ලෙස අපි බෝලයක් පිටතට ගන්නවා. මෙහෙම ගත්තාම මෙතනදී ඔන්න දැන් මම රතු පාට බෝලයක් ගන්නවා. රතු පාට බෝලයක් ගත්තාම මේකේ වර්ණය සටහන් කරගන්නවා රතු පාට කියලා. අරගෙන මේක නැවත වතාවක් මල්ලට දානවා. මේ භාජනයට දානවා. මේ භාජනයට දැම්මහම පස්සේ අපට ලැබෙන කොටුද නාම ඉන්න කියලා ඊට පස්සේ කියනවා. එතකොට අවස්ථා දෙකකදී ගන්නවා අපි එකපාරක් අරගෙන වර්ණය සටහන් කරලා ආපහු මේක දාලා තව පාරක් අරගෙන දෙවතාවක් අපි ගත්තා. දෙවතාවක් ගන්නකොට අපි බලමු දැන් මේකේ කොහොමද කොටුදලක් අඳින්නේ කියලා ඔය කියන සිද්ධියට. එතකොට මේකේ තිබුණා සේරම පබළු බෝල 5ක්. සේරම බෝල 5ක් තිබුණා. නිල් පාට 3යි රතු පාට 2යි. එහෙනම් ගැනීම් දෙකක් තිබිච්ච නිසා අපි මෙතනදී ගන්න ඕනේ මේ පැත්ත පළමු ගැනීම. ඊට පස්සේ මෙයා අපි ගනිමු දෙවෙනි ගැනීම කියලා. එතකොට නිල් පාට බෝල 3ක් තිබුණ නිසා අපි මෙතන ගනිමු නිල් පාට බෝල 3යි. නිල් පාට 1, නිල් පාට 2, නිල් පාට 3. රතු පාට 1, රතු පාට 2. ඊට පස්සේ නිල් පාට 1, නිල් පාට 2, නිල් පාට 3, රතු 1, රතු 2. නිල් පාට 1, නිල් පාට 2, නිල් පාට 3, රතු පාට 1, රතු පාට 2. මේ ආකාරයට අපිට පුළුවන් එතකොට මේකට අදාළ ඔය කියන සිදුවීමට අදාළ නියති අවකාශයට අදාළ කොටුදලක් නිර්මාණය කරන්න මේ ආකාරයට අපි ඔන්න කොටුදල දැන් සම්පූර්ණ කරනවා. එතකොට මෙතනදී අපට ලැබෙන ප්‍රශ්න ටික දැන් ඊළඟට බලමු. පළමු නිල් පාට බෝලයක් ලැබීම. පළවෙනි කොටසදී කියන්නේ පළවෙනි පාර නිල් පාට බෝලයක් ලැබෙනවලු. එහෙනම් මෙන්න පළමු අවස්ථාව. පළමු අවස්ථාවේදී නිල් පාට බෝලයක් ලැබෙන්න ඕන. එහෙනම් පළමු අවස්ථාවේදී නිල් පාට බෝල 3ක් තියෙනවා. එතකොට පළමු අවස්ථාවේදී නිල් පාට බෝල 3ක් තියෙනවා. මෙන්න නිල් පාට බෝල 3ට අදාළ කොටස පළමුව නිල් පාට බෝලයක් ලැබීම. එතකොට සේරම මෙතන තිබුණා නියති අවකාශයේ සියලුම ලක්ෂ 25ක් තිබුණා. එතකොට මේ 25න් මේ කොටසට අදාළ වෙන ලක්ෂ ටික බලන්න දැන් ගණන් කරලා පළවෙනි කොටස. එතකොට සේරම තිබුණා 25ක්. එතකොට මෙතන තියෙනවා 3යි 6යි 9යි 12යි 15යි. 25න් 15ක් කියලා අපට ලැබෙනවා. 25න් 15ක් ලැබෙනවා. මේ කියන පළවෙනි කොටසට අදාළ උත්තරය වෙන්නේ 25න් 15යි. මේක තව කුඩා කෙරුවොත් 5න් කුඩා කෙරුවා. එතකොට අපට ලැබෙනවා 5න් 3යි කියලා. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා දෙවනුව රතු පාට බෝලයක් ලැබීම. දෙවනුව රතු පාට බෝලයක් ලැබෙන්න ඕනේ. මෙන්න දෙවෙනි අවස්ථාව. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී රතු පාට බෝලයක්. ඒත් දෙවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් කියන්නේ මෙන්න මේ සිද්ධිය. දෙවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් ලැබීම. දැන් සේරම තිබුණා 25ක්. එතකොට දෙවෙනි කොටසෙන් අපි බලමු සේරම 25යි දෙවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් වෙන්නේ 2යි 4යි 6යි 8යි 10යි. එහෙනම් 25න් 10ක් කියන අපට මේකේ සම්භාවිතාව ලැබෙනවා. 5න් කුඩා කරාම 5 ඒවා 2යි 5 ඒවා 5යි කියලා ලැබෙනවා. එතකොට 5න් 2ක් කියලා අපට සම්භාවිතාව ලැබෙනවා. තුන්වෙනි කොටසෙන් අහනවා පළමුව නිල්ද දෙවනුව රතු පාට බෝලයක් ලැබීම. පළමුව නිල් දෙවනුව රතු පාට. මෙන්න පළමු අවස්ථාව. මේ පළමු අවස්ථාවේ නිල් පාට කිව්වහම මේ සේරමයි තියෙන්නේ. හැබැයි ගානේ කියන්නේ පළමුව නිල් පාටද දෙවනුව රතු පාටද ලැබීම. පළමුව නිල් දෙවනුව රතු. එතකොට පළමුව නිල් දෙවනුව රතු කියලා කියන්නේ මෙන්න මේ සිද්ධිය.
පළවෙනි අවස්ථාවේදී නිල් පාට දෙවනුව රතු. ඒ කියන්නේ එහෙනම් 2යි 4යි 6යි කියලා අපට ලැබෙනවා. එහෙනම් තුන්වෙනි කොටසට උත්තරය අපට ලැබෙනවා 25න් 6ක් කියලා. ඊට පස්සේ හතරවෙනි කොටසෙන් අහනවා අවස්ථා දෙකේදීම නිල් පාට බෝලයක් ලැබීම. අවස්ථා දෙකම නිල් පාට වෙන්න ඕන. එහෙනම් අවස්ථා දෙකම නිල්. මෙන්න පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ නිල් පාට කියන්නේ මේ ටික. දෙවෙනි අවස්ථාවේ නිල් පාට කියන්නේ මේ ටික. එහෙනම් අවස්ථා දෙකේදීම නිල් පාට බෝලයක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධිය තමයි අවස්ථා දෙකේදීම නිල් පාට බෝලයක් ලැබෙන්නේ. එහෙනම් සේරම හතරවෙනි කොටසට අපිට ලියන්න පුළුවන්. මෙතන තියෙනවා 3යි 6යි 9යි. එහෙනම් සේරම තියෙනවා 25න් 9ක් කියලා. ඔන්න අපිට ඔබට මතක ඇති ඔබ 10 පන්තියේදී 10 ශ්‍රේණියේදී මෙතනට වෙනකන් අපි පාඩම අරගෙන ආවා ඔය කොටුදැල කියන කොටසෙදී. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේදී අපට ලැබෙන කොටුදැල අවස්ථාවේ තව උදාහරණයක්. අපි ඊළඟ උදාහරණයේ විදියට දැන් මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා නිල් පාට පෑන් 3ක් සහ රතු පාට පෑන් 2ක්. එතකොට මේකෙන් අහඹුලස පෑනක් අපි අරගෙන මේ පෑන අපි තියාගෙන තවත් පෑනක් ගන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට වෙන්නේ ඉස්සෙල්ලා සේරම පෑන් 5ක් තිබුණා. දැන් එතකොට දෙවෙනි අවස්ථාව ගන්නකොට තියෙන්නේ පෑන් 4යි. එතකොට අපි බලමු මේ වගේ ගැටලුවක් හදන්නේ කොහොමද කියලා. එතකොට පළවෙනි අවස්ථාවේදී නිල් පාට පෑනක් අපි ගත්තා. පළවෙනි අවස්ථාවේදී නිල් පාට පෑනක් අපි ගත්තේ. එතකොට පළවෙනි අවස්ථාවේ නිල් පාට පෑනක් ගත්ත නිසා දෙවෙනි ගැනීම කරනකොට මේ නිල් පාට 1 කියන පෑන මේකේ නැහැ. ඒ නිසා මෙන්න මේ ලක්ෂ්‍ය අපි අයින් කරමු. ඊට පස්සේ නිල් පාට 2 කියලා පෑන පළවෙනි අවස්ථාවේ ගත්තා. ඒ නිසා දෙවෙනි අවස්ථාවේ ගන්නකොට මෙන්න මෙයා නැති වෙනවා. ඔය ආකාරයට මේ පේලියේ තියෙන ලක්ෂ්‍ය ටික අපි අයින් කරනවා. ඒතර මේකේ තියෙන සේරම නියති අවකාශයේ සියලුම ලක්ෂ්‍ය තියෙනවා සේරම 25ක් තිබුණා. දැන් එහෙනම් මේ ටික අයින් වුණාම සේරම තියෙන්නේ අපේ නියති අවකාශයේ 20ක්. එතකොට මෙතනදී පළවෙනි අවස්ථාවේදී අරගත්ත පෑන අරගෙන ආයි දාන්න නැතුව තව එකක් ගත්තා. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේකට උත්තර ලියන්නේ. පළවෙනි කොටස කියනවා පළමුව නිල් පාට පෑනක් ලැබීම. මෙන්න පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ නිල් පාට පෑන මෙන්න. එහෙනම් පළමුව නිල් පාට පෑනක් ලැබීම කියන්නේ මෙන්න මේ සිද්ධිය. පළමුව නිල් පාට පෑනක් ලැබීම මේක අපි පළවෙනි කොටස. ඒතර සේරම ලක්ෂ්‍ය තිබුණේ 20යි. දැන් බලමු අපි මේ සිද්ධියට කොච්චර ලක්ෂ්‍ය තියනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එතකොට මෙතන තියෙනවා 20න් 12ක් අපිට ලැබෙනවා. මේක 4ෙන් කුඩා කරන්න. එතකොට 4 ඒවා 3යි 4 ඒවා 5යි. දෙක. දෙවෙනි කොටස ලැබෙනවා දෙවනුව රතු පාට පෑනක් ලැබීම. දෙවනුව රතු පාට. දෙවෙනි පැත්ත දෙවෙනි අවස්ථාවේ මෙන්න රතු පාට. දෙවෙනි අවස්ථාවේ රතු පාට පෑන් ලැබෙනකොට මෙන්න දෙවෙනි අවස්ථාවේ රතු පාට ලැබෙන අවස්ථාව. එතකොට අපිට ලැබෙනවා 2යි 4යි 6යි 8යි කියලා. සේරම 20න් 8ක් අපිට ලැබෙනවා. 20න් 8 කුඩා කරලා ලියන්න. කීයද? 5න් 2යි කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ අවස්ථා දෙකේදීම රතු පාට. අවස්ථා දෙකයි. මෙන්න පළමු අවස්ථාව මෙන්න දෙවෙනි අවස්ථාව. අවස්ථා දෙකේදීම රතු පාට පෑනක් ලැබෙන්න ඕනේ. මෙන්න මේ බලන්න. පළමු අවස්ථාවේ රතු පාට, දෙවෙනි අවස්ථාවේ රතු පාට. පළමු අවස්ථාවේ රතු පාට, දෙවෙනි අවස්ථාවේ රතු පාට. එහෙනම් අවස්ථා දෙකේදීම රතු පාට පෑනක් ලැබෙන්නේ 20න් 2ක් වෙනවා. කුඩා කරාම 10න් 1ක්. එතකොට ඔන්න සම්භාවිතාව පාඩමේ අපි කතා කරපු අවස්ථාව නැවත වතාවක් මතක් කරගනිමු. අපි කාසි දෙකක් උඩ දැම්මා. කාසි දෙකක් උඩ දැම්මහම ලැබෙන නියති අවකාශය අපි කොටුදැල කෑන්දා. ඊට පස්සේ අපි ධාතු කට දෙකක් අපි උඩ දැම්මා. ඒතකොට ලැබෙන්න පුළුවන් ආකාර ගැන අපි සාකච්ඡා කෙරුවා. ඊළඟට අපි මල්ලකින් අහඹුලස බෝලයක් අරගත්තා. ඒක අරගෙන ඒකේ වර්ණය සටහන් කරගෙන ආපහු දැම්මා. ආපහු දාලා ඉවරලා සටහන් කරගත් අවස්ථා දෙකදී දැන් අපි සාකච්ඡා කරේ මේ පෙට්ටියේ පෑන් 5ක් තිබුණා. මේ පෑන් 5න් අපි අහඹුලස එකක් අරගෙන ඒක වර්ණය සටහන් කරගෙන අපි තියාගෙන මේ භාජනයෙන්
තව එකක් ගත්තා. එහෙනම් ලක්ෂ ප්‍රස්ථාර එහෙම නැත්නම් කොටු දල කියන කොටස තමයි සම්භාවිතාවේ අපි සාකච්ඡා කළේ. අපි ඊළඟ වීඩියෝෙන් ඔයගොල්ලන්ට සාකච්ඡා කරනවා රුක්සටහන් වලින් සම්භාවිතාව සොයන්නේ කොහොමද කියන එක. එහෙනම් ඔබ සැමටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.